සකල ක්ලේශ ධර්මයෝ දුරු කරලා උතුම් ලෝතුරා බුද්ධත්වයේ ලබා ගත්තා. රහතන් වහන්සේලා සකල ක්ලේශ ධර්මයෝම දුරු කරනවා. බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලා අතර වෙනස මොකක්ද කියලා ඔබ දැනගන්න ඕන. මහා කාරුණිකයාණන් වහන්සේ මහරහතන් වහන්සේ සකල ක්ලේශ ධර්මයෝම දුරු කරගත්ත රහතන් වහන්සේලා බවට පත් වුණා නම් රහතන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ කොහොමද වෙනස්ව හඳුනගන්නේ? කරුණු එකක් දෙකක් මම සඳහන් කරන්නට කැමතියි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශ ධර්මයෝ දුරු කරනවා එක්කම වාසනා ගුණයක් නැති කළා. මහරහතන් වහන්සේ නමක් සකල ක්ලේශ ධර්මයෝ දුරු කළාට වාසනා ගුණය දුරු කරන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලා අතරත් පවතිනා වූ වෙනස. මීට වඩා බොහෝ වෙනස්කමක් මහා කාරුණිකයාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලා අතරක් පවතිනවා. දැන් මම ඒ පිළිබඳව කරුණු ප්‍රකාශ කරන්නට නෙමෙයි සූදානම් වෙන්නේ. ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරන්නට යෙදුන ගාථා ධර්මයට අනුව පින්වත් ඔබට ධර්ම දේශනාව සිද්ධ කරන්න. රහතන් වහන්සේලා අතරත ඉර්ධිමතුන් වහන්සේ හැටියට අග්‍රස්ථානයට පත් වුණේ මුගලන් මහරහතන් වහන්සේ. ඒ අනුව මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේට ලැබෙන පහසු සෑම අවස්ථාවකම දෙව්ලොවට වැඩම කරනවා. මහරහතන් වහන්සේ ඇයි දෙව්ලොවට වැඩම කරන්නේ? මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබලා පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරගෙන මහා සම්පත් ලබාගෙන දෙව්ලොව උප්පත්තිය ලැබපු දිව්‍යාංගනාවෝ දෙවිවරු ඉන්නවා. සිද්ධ කරපු පින්කමට ලැබුණා වූ සම්පත් මොනවද කියලා දැකලා ඒ අය සමග කතා බහ කරලා නැවත මනුස්ස ලෝකයට ඇවිදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමග ඒ සියලුම තොරතුරු බෙදා හදාගෙන මුළු මහත් ලෝකයාව දැනුවත් කරන්න. මෙන්න මෙබඳු පින්කම් සිද්ධ කරගත්ත ඇත්තෝ මරණින් පස්සේ දෙව්ලොව උප්පත්තිය ලැබලා තියෙනවා. සිද්ධ කරගත්තු පුණ්‍ය ශක්තියට මේ විදිහේ සම්පත් ලබාගෙන තියෙනවා. මේ විස්තරය බෞද්ධ අතරට ලබා දීම මහරහතන් වහන්සේගේ එකම අරමුණ වුණා. එක දවසක් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කළා. වැඩම කරලා මහා සම්පත් ඇති දිව්‍යාංගනාවක් ඉන්න දිව්‍ය විමානයේ දැකලා මහරහතන් වහන්සේ එම ස්ථානයට වැඩම කරනවා. වැඩම කරන මහරහතන් වහන්සේ මහා සම්පත් ඇති දිව්‍යාංගනාවන්ගෙන් අහනවා, ඔබ මේසා විශාල සම්පතක් ලබා ගත්තේ මොන විදිහේ පින්කමක් සිද්ධ කරලාද? දිව්‍යාංගනාව
මහරහතන් වහන්සේට පිළිතුරු දීමට මැලි වුණා. ලැජ්ජා වුණා. සිද්ධ කරපු පින්කම අසවල් දේය කියලා කියන්න අකමැති වුණා. මහරහතන් වහන්සේ දෙවනුවක් විමසනවා. ඔබ මොන විදිහේ පින්කමක්ද සිද්ධ කෙරුවේ කියලා. දෙවෙනි වරට මේ දිව්‍යාංගනාව මහරහතන් වහන්සේ අහන ලද ප්‍රශ්නයට පිළිතුරු නොදී ලැජ්ජාවෙන් මේ කාලය ගත කළා. මහරහතන් වහන්සේ තුන්වෙනුවත් අහනවා. නැගණිය, ඔබ මොන විදිහේ පින්කමක් සිද්ධ කරලාද මේ සා විශාල සම්පත්තියක් ලබාගෙන දෙව්ලොව දිව්‍යාංගනාවක් හැටියට උප්පත්තිය ලැබලා තියෙන්නේ? අන්න ඒ මොහොතේ අර දිව්‍යාංගනාව කියනවා, අනේ ස්වාමීනි, මම මේසා විශාල සම්පතක් ලබා ගත්තේ දන් දීලා නෙමෙයි, සිල් රැකලා නෙමෙයි, භාවනා කරලා නෙමෙයි, බණ අහලා නෙමෙයි, දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් එකක්වත් සිද්ධ කරලා නෙමෙයි. මේ තැනැත්තිය මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා, ස්වාමීනි, මම ඇත්ත කතා කෙරුවා. ඒ ඇත්ත කතා කිරීම හේතුවෙන් මට මේසා විශාල දිව්‍ය සම්පත්තියක් ලැබුණේ කියලා. ඇත්ත කතා කරනවා කියන එක ලේසි නෑ. අමාරු එකක්. ලෝකයේ තියෙන රසයන් අතුරේ උතුම්ම රසය තමයි සත්‍ය වචනේ භාවිතා කිරීම. සත්‍ය වචනේ භාවිතා කරන හැම කෙනෙකුටම පුදුමාකාර විදිහේ සැපයක් තියෙනවා. බලන්න, ඇත්ත කතා කිරීම හේතුවෙන් දෙව්ලොව උප්පත්තිය ලබන්නට ලැබුණා නම් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අනුව මේ කොච්චරනම් සත්‍යද කියලා. ධම්මපදයේ තියෙන මුල්ම ගාථාවෙන්, ධම්මපදයේ තියෙන දෙවෙනි ගාථාවෙන් අපට මේ ලක්ෂණය මනවින් දැනගන්න පුළුවන්. කිලිටු උන සිතින් යමක් සිදුවොත්, කිලිටු වූ සිතකින් යමක් කළොත් අත්පත් වෙන්නේ අකුසල ධර්මයෝ. ඒ හේතුවෙන් දුකතිය උප්පත්තිය ලැබෙනවා. දුක් විඳින්න ලැබෙනවා. පිරිසිදු මනසින් යමක් සිතුවොත් හෝ කෙරුවොත් හෝ ඒ හේතුවෙන් ජනිත වන පුණ්‍ය ශක්තියෙන් බොහෝ සම්පත් ලබන්නට හේතු වෙනවා. සත්‍ය වචනය ප්‍රකාශ කිරීම එහෙමනම් අපට මහා සම්පත් ලබන්නට හේතු වෙනවා කියන එක අමුතුවෙන් කල්පනා කරන්න හිතන්න දෙයක් නෙමෙයි. ඒකාන්ත වශයෙන්ම අපට බොහෝ සම්පත් ලැබෙනවා. ඇත්ත කතා කරන්න ඕන කොයි වගේ අවස්ථාවකද? අපි මේ ගැන මොහොතක් දැනගත්තොත් වටිනවා. පින්වතුනි, ඇතම් අවස්ථාවන් වලදී අපි යමක් ගත්තොත් ඒ ගත්තු දේ නැවත දෙන්න බැරි වුණොත්, දෙන්න අපහසුතාවයක් ඇති වුණොත් අපි මොකද කරන්නේ? ගත්තේ නැහැ කියනවා. එහෙමත් නැත්නම් ගත්ත දෙයට ආසාව ඇති වුණොත්, දෙන්න කැමැත්තක් නැති නිසා අපි ගත්තේ නැහැ කියනවා. යම් කිසි වරදක් කරලා මේ වරද කළාද කියලා ඇහුවොත් අපි නෑ කියනවා. මේ විදිහට අපේ පහසුවට
අපේ යහපතට කියලා හිතාගෙන බොරු කියන්ට බොහෝ සෙයින්ම අපි ඉදිරිපත් වෙනවා. ඒ පින්වතුනි සත්‍යයට ගරු කරලා සත්‍ය වචනය මෙනෙහි කරලා ජීවිතයේ පරදුවට තබාගෙන මේ සත්‍ය වචනය ආරක්ෂා කරගෙන ඇත්ත කතා කරනවා නම් අන්නේ තැනැත්තාට පුදුමාකාර විදිහේ සැපයක් සතුටක් ජීවිතයට ලැබෙනවා. මේ ඇත්ත කතා කරලා තමයි මරණින් පස්සේ දෙව්ලොව බොහෝ සම්පත් ලබාගෙන දිව්‍යාංගනාවක් ලෙස අර තැනැත්තිය උප්පත්තිය ලැබලා තියෙනවා. මහරහතන් වහන්සේ මේ තැනැත්තියගේ සම්පත් දැක්කා. සම්පත් දැකලා ඒ සම්පත් ලැබීමට හේතුකාරක වුණ ප්‍රතිපත්තිය මනුස්ස ලෝකයට ඇවිදින් බුදුරජාණන් වහන්සේවත් දැනුවත් කරලා මුළු මහත් ලෝකයාට දැනගන්ට සලස්වන්ට ඕන කියලා අදහස් කරගත්තා. දෙව්ලොවට වැඩම කරපු මහරහතන් වහන්සේගේ දෙව්ලොව චාරිකාව එතනින්ම අවසන් කෙරුවේ නැහැ. මහරහතන් වහන්සේ තවත් මහා සම්පත් තියෙන දිව්‍යාංගනාවක් වාසය කරන දිව්‍ය විමානයට වැඩම කරා. එතෙන්දී දිව්‍යාංගනාවට තිබෙන සම්පත් දැකලා මහරහතන් වහන්සේ අහනවා, ඔබ මේ සියලුම සම්පත් ලබා ගත්තේ මොන විදිහේ පින්කමක් සිද්ධ කරගෙනද කියලා. අන්න එතනදී පින්වතුනි ඒ දිව්‍යාංගනාවත් තමන් සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය පිළිබඳ විස්තරයක් කරන්ට ඉදිරිපත් උනේ නැහැ. මහරහතන් වහන්සේ නැවත දිව්‍යාංගනාවන්ගෙන් අහනකොට අන්න එතෙන්දි තමයි ඇය ප්‍රකාශ කරන්ට ගියේ, ස්වාමීනි මගේ ස්වාමි පුරුෂයා මට හරියට හිංසා කළා. කොයි දෙයකටත් බනින්ට යෙදුණා. මොන දේ කළත් පහර දෙන්න යෙදුණා. මොන විදිහේ හිරිහැර කළත් මොන විදිහේ පීඩාවක් ඇති කෙරුවා මම කොයිම මොහොතකවත් අහිතක් හිතුවේ නැහැ. විරුද්ධව කටයුතු කෙරුවේ නැහැ. ඒ නිසා මට මේසා විශාල සම්පතක් ලබාගෙන දෙව්ලොව උප්පත්තිය ලබන්ට වාසනාව ලැබුණේ කියලා සඳහන් කරා. ඇතැම් නිවෙස්වල ජීවත් වන අමුසැම යුවලක් ගත්තොත් බොහෝ කරදර හිංසා විපත්තිවලට පත් වෙනවා. ඇතැම් වෙලාවට ස්වාමි පුරුෂයා තමන්ගේ ස්වාමි දියණියට දෝෂාරෝපණ කරන පහර දෙන අවස්ථා එමට තියෙනවා. ඇතැම් විට බිරිඳ ස්වාමි පුරුෂයාට හිරිහැර කරන වද හිංසාවන්ට ලක් කරන අවස්ථා තියෙනවා. මේවා එක නිවසක පමණක් සිද්ධ වන දෙයක් නෙමෙයි. මේ ලෝකයේ ජීවත් වන සෑම කෙනා අතරතම විවිධාකාර අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ නිසාම අඩදබරක් ඇති වෙන්න පුළුවන්. ඒ සියලුම දේ විඳ දරාගෙන ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් ශක්තිය ඇති කර ගන්නවා නම් අන්න ඒක තමයි දුර්ලභ ආත්මයක් ලෙස සලකන මනුස්ස ජීවිතේ ලබාගත් අපි කරගත යුතු වන්නේ. සාන්ත වෙන්න ඕන, සාන්ත දාන්ත වෙන්න ඕන. එවිට තමයි පින්වතුනි අපේ ජීවිතේ විපත්තියට හේතුකාරක වන කිපීම කියන අගුණය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා.
නිවසේ ඉඳන් විතරක් නෙමෙයි ගමනක් යනකොට නැවත නිවස කරා එනකොට ඇතැම් වෙලාවට සුරා දූර්තයෝ විවිධ නින්දා අපහාස කරන්න පුළුවන්. ඒ අය ඒවට සැදී පැහැදී ඉන්න ආකාරය අපි දන්නවා. හැබැයි පින්වතුනි ඒ සෑම මොහොතකදීම කිපෙන්නේ නැතුව ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් අන්නේ ජීවිතයට ලබන්න බැරි සැපයක් නැහැ. ඇතැම් වෙලාවට මේ ලෝකේ ජීවත් වන ඇතමුන් බොහෝ සම්පත් ඇතුව ජීවත් වෙන්නේ. හැබැයි සමහර අයට සම්පත් නැහැ. අඩු ලුහුඬුකම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයගේ ජීවිත සෑම මොහොතකදීම දුක්බරව තමයි ගෙවිලා යන්නේ. එබඳු කෙනෙක් යම් කිසි කෙනෙක්ගෙන් යමක් ඉල්ලනකොට එහෙමත් නැත්නම් ඔබෙන් යමක් ඉල්ලනකොට ඔබ මොන වගේ දෙයක්ද කරන්න ඕන කරන්නේ? තමන්ට තියෙන විදිහට යමක් දින එක තමයි සිදු කරන්න ඕන. මහා සම්පත් රාශියක් දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ තැනත්තා බලාපොරොත්තු වෙන්නේ මහා සම්පතක් නෙමෙයි. එදිනෙදා ජීවිතය ගත කරගන්න පුළුවන් ශක්තිය ඇති කරවන යමක් ලබා ගන්න. ඒ නිසා යමක් ඉල්ලනකොට අපට පුළුවන් නම් යමක් ඒ තැනැත්තාට දෙන්න. ඒක බොහෝම වටිනා ගුණයක්. එදා මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කළ දෙව්ලොව චාරිකාවේ යෙදෙනකොට තවත් දිව්‍යාංගනාවක් දැක්ක මහා සම්පත් ඇතුව ජීවත් වෙනවා. මේ තැනැත්තේ ඉන්න දිව්‍ය විමානයට ගිහිල්ලා මහරහතන් වහන්සේ අහනවා, නැගණිය ඔබ මොන වගේ පින්කමක් සිද්ධ කරලාද දෙව්ලොව මේ විදිහේ සම්පතක් ලබාගෙන උප්පත්තිය ලැබලා තියෙන්නේ? මේ දිව්‍යාංගනාව කියනවා, අනේ ස්වාමීනි, මම මහා දෙයක් දුන්නේ නැහැ. මට වටිනා දෙයක් දෙන්න පුළුවන් ශක්තිය ලැබුණේ නැහැ. හැබැයි මං තිඹිරි ගෙඩියක් දන් දුන්නා. බලන්න මේක කොච්චරනම් අපට පුදුම ඇති වෙන දෙයක්ද කියලා. තිඹිරි ගෙඩියක්. මේ තිඹිරි ගෙඩියක් දන් දීම තුලින් අත්පත් වන පුණ්‍ය ශක්තිය මරණින් පස්සේ දෙව්ලොව උප්පත්තිය ලැබලා මහා සම්පත් ලැබෙන්න වාසනාව ලැබෙනවා කියන එක අපි ඇතැම් වෙලාවට හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා, මහා වතුරු පාරක් වැටෙන තැනකට නෙවෙයි, එහෙමත් නැත්නම් නොපොඩවාම වතුරු පාරක් ඇදහැලෙන තැනකට නෙමෙයි, වතුර බිඳුව වැටෙන යම් කිසි තැනකට භාජනයක් තිබ්බොත් ඒ භාජනය යම් මොහොතක වතුරෙන් පිරීලා ඉතිරිලා යනවා. හැබැයි අපි හිතන්නේ නැහැ මේ වතුර බිඳුව වැටිලා කොයි කාලෙක මේ භාජනය පිරෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දක්වන්නට යෙදුනේ පුණ්‍ය ධර්මයන්ට ලැබියාවෙන් කටයුතු කරන ඇත්තන්ට පිනෙන් ජීවිතය පුරව ගන්න. ඔබට පුළුවන් සුළු පින්කම් සිද්ධ කරගන්න උනත් ඔබ ඒ දේ සිද්ධ කරගන්න. කවදා හෝ ඔබ පිනෙන් පිරෙනවා. ඔබ වාසනාවන්තයෙක් වෙනවා. සුගතිය උප්පත්තිය ලබනවා. මනුස්ස ලෝකයේ උප්පත්තිය ලබනවා. දෙලොවම උප්පත්තිය ලැබමින් මහත් වූ සැනසීමකින් ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා. අර තිඹිරි ගෙඩියක් දන් දීලා දෙව්ලොව උප්පත්තිය ලබාගත් සම්පත් දැකලා මහරහතන් වහන්සේ
පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරන ඇත්තන්ට මෙන්න මේ ආකාරයටයි සම්පත් ලැබෙන්නේ කියලා දැක්කා. ඊළඟට මහරහතන් වහන්සේ තවත් දිව්‍යාංගනාවකගෙන් අහනවා ඔබ මේ සම්පත් ලැබුවේ මොන විදිහේ පින්කමක් සිද්ධ කරලාද කියලා. අය මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි මම අලභාජනයක් දන් දුන්නා. ඒ දන් දීම හේතුවෙන් මට මේ විදිහේ වාසනාවන්ත දිව්‍ය ආත්මයක් ලැබුණා. බලන්න මේ කතාවෙන්ම අපට මොන විදිහේ සම්පත් ලබා ගන්නට පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරගත්තොත් ලැබෙනවාද කියලා. ඒ නිසා පුණ්‍ය ධර්මයන්ට කවරදාකවත් මෙලිකම ඇති කර ගන්නට හොඳ නැහැ. එක් තැනැත්තියක් කොහොඹ අත්තක් පූජා කරලා තියෙනවා. ඒ කොහොඹ අත්තක් පූජා කිරීමෙනුත් දෙව්ලොව උප්පත්තිය ලැබලා මහා සම්පත් ලැබීමේ වාසනා ගුණය සලසගෙන තියෙනවා. මේ විදියට තමයි ඇතැම් පිරිස් මරණින් පස්සේ සුගතිය උප්පත්තිය ලබන්ට හේතුකාරක වන පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරගෙන තිබෙන්නේ. එක් ආත්මයක මේ මනුස්ස ලෝකයේ මිනිසෙක් ලෙස උප්පත්තිය ලැබපු තැනැත්තෙක් ජීවත් වුණා. මේ තැනැත්ත ජීවිත කාලයටම පුණ්‍ය ධර්මයක් සිද්ධ කරගත්තේ නැහැ. සිල් ගත්තෙත් නැහැ. භාවනා කෙරුවෙත් නැහැ. දන් දුන්නෙත් නැහැ. ඇතැම් වෙලාවට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හමු වෙන්න ඇති. ඒ කොහොම වුණත් මේ තැනැත්තා පින්කමක් සිද්ධ කරගත්තේ නැහැ. එක දවසක් කෑම ටික කාලා පිඟානේ හොදලා ඉඳුල් වතුර ටික එළියට විසි කළා. ඉඳුල් වතුර ටික එළියට විසි කළාම භාජනයේ තිබුණ ආහාර කැබලි තැනින් තැන විසිරුණා. මේ විසිරලා තිබෙන ආහාර කැබලි දිහා බලපු මේ තැනැත්තාට දානමය චේතනාවක් ඇති වුණේ. මේ තැනැත්තාගේ සිතේ ඇති වුණා මේ ආහාර කැබලි සතුන්ගේ ආහාර බවට පත් වෙන්න ඕන. මේ ආහාර වලින් සතුන්ගේ කුස පිරෙන්න ඕන. මේ දානමය චේතනාව තමයි මේ තැනැත්තාගේ සිතේ ඇති වුණේ. හැබැයි මේ තැනැත්තා මේ පුණ්‍ය ශක්තිය සිද්ධ කරගත්තා. වෙන කිසිදු පින්කමක් සිද්ධ කරගත්තේ නැහැ. මරණයටත් පත් වුණා. ඔබ හිතන්න මේ තැනැත්තා මරණයට පත් වෙලා කොහෙද උප්පත්තිය ලැබුවේ කියලා. ඔබට මේ ධර්ම දේශනාව අහන නිසා අවබෝධ වෙයි, වැටහෙයි, දැනෙන්න ගනී මේ තැනැත්තා මරණයට පත් වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබුවා කියලා. ඔබගේ සිතේ ඇතුණ අදහස නිවැරදි. මේ තැනැත්තා මරණයට පත් වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබුවා. ලැබපු සම්පත් ගැන ඇහුවොත් ඔබට මොන විදිහේ සිතුවිල්ලක් ඇති වෙයිද කියලා මට හිතා ගන්න බෑ. ඒකට හේතුව පුදුමයක් එක්කමයි ඔබගේ සිතේ මෙබඳු දේවල් සිද්ධ කිරීමෙන් මේසා විශාල සම්පත් ලැබෙනවාද කියලා හිතෙන්නේ. පින්වතුනි, කිසිදු දෙයකින් අඩුවක් පාඩුවක් නැතුව අංග සම්පූර්ණ සම්පත් ඇතුව මේ තැනැත්තා දෙව්ලොව දෙවියෙක් හැටියට උප්පත්තිය ලැබුවා. දිව්‍ය පුත්‍රයෙක් ලෙස උප්පත්තිය ලැබුවා. අසවල් දේ නැතයි කියන්ට නෑ. අපි නම් කියනවා අහවල් දේ අපට නෑ. අපට මෙච්චර සම්පත් නෑ.
අපට තියෙන අඩු සම්පත්. හැබැයි මේ තැනැත්තාට එහෙමවත් කියන්නට ඉඩක් කඩක් ලැබුණේ නැහැ. මේ තැනැත්තා ඒ තරම්ම සම්පත් වලින් පිරුණා. ඒ නිසා දෙව්ලොව සම්පත් වෙන්න. දෙව්ලොව උප්පත්තිය ලැබුවත් හැමදාම දෙව්ලොව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. දෙව්ලොවෙන් චුත වෙන්න ඕන. චුත වුණයින් පස්සේ සිද්ධ කරපු පින්කමට එක්ක මනුස්ස ලෝකේ උපදින්න ඕන. පවක් ඉස්සර වුණා නම්, පවක් මතු වුණා නම් මහා දුක් ඇති අපායක උප්පත්තිය ලබන්න ඕන. මේ තැනැත්තාගේ ජීවිතයට මතුවුණේ එදා මනුස්ස ලෝකයේදී සිද්ධ කරගත්තා වූ පුණ්‍යකාමී සිතුවිල්ල. දෙව්ලොවෙන් චුත වෙලා මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවා. ඒ උප්පත්තිය ලැබුවෙත් මහා සාර කුලයක, මහා සම්පත් තියෙන නිවසක. මේ තැනැත්තා බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙනවා. සන්තෝෂයෙන් කාලය ගත කරනවා. දිව්‍ය මනුෂ්‍ය දෙකතියෙම සැරිසරනවා. හැබැයි මේ සැරිසරන කාලය පුරාවට මේ තැනැත්තාට කොයිම මොහොතකවත් දුකයි කියන වචනයක් අහන්ට ලැබුණේ නැහැ. දුකයි කියන වේදනාවක් විඳින්න ලැබුණේ නැහැ. අසවල් දේ නැතයි කියන වචනයක්වත් සිතවිල්ලක්වත් අහන්ටවත් සිතන්ටවත් ලැබුණේ නැහැ. පුණ්‍ය ධර්මයේ ඒ තරම්ම ජීවිතයට මහා ආශිර්වාදයක් වුණා. තුන් ලෝකේතම ශ්‍රේෂ්ඨ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඡායාව අනපායිනී කියලා. මේ දහම් පාඨයෙන් විස්තර කරන්නේ මොකක්ද? යම් කිසි තැනැත්තෙක් යම් කිසි තැනකට ගමන් කළොත් ඒ ගමන් කරන තැනැත්තාගේ ජීවිතයේ පසුපස නතර නොවි ගමන් කරන ඡායාව තියෙනවා. ඒ ඡායාව මොනම හේතුවකින්වත් නතර වෙන්නේ නැහැ. ගමන් කරන සෑම තැනකටම ගමන් කරනවා. හැබැයි Taman නතර වුණොත් එතන නතර වෙනවා. ඡායාව පසුපස ගමන් කළා කිව්වට විපත්තියක් කරදරයක් නැහැ. මොනම හේතුවක් නිසාවත් පීඩාවක් නැහැ. අන්න ඒ වගේ සිද්ධ කරන පුණ්‍ය ධර්මය ජීවිතයට සැපක් මිස දුකක් නැහැ. දුක් කරදර කම් කටළු දුරු කරනවා. මහා කාරුණිකයාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දන් දුන්නොත් ඒ දන් දීම නිසාම ඔහුට මහත් වූ සම්පත් ලැබෙනවා. මොන වගේ සම්පත්ද ලැබෙන්නේ? වටිනා ඥාති පිරිස් ලබනවා. ඥාතින් ගත්තාම එක්කෙනෙකුට එක්කෙනෙක් නැති ලෝකයක් තමයි බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ. තමන්ගේ සහෝදරයා දියුණු වෙනවට තමන්ගේම සහෝදරයා කැමැත්තක් නැහැ. තමන්ගේ සහෝදරිය දියුණු වෙනවට තමන්ගේ සහෝදරියම කැමැත්තක් නැහැ. මල්ලි දියුණු වෙනවට අයියා කැමති නැහැ. මල්ලි දියුණු වෙනවට අයියා කැමතිත් නැහැ. බලන්න මේ විදිහට මේ සමාජයේ ජීවත් වන අතරත යම් කිසි කෙනෙක් දාන ආදී පුණ්‍ය ධර්මයෝ සිද්ධ කළොත් ඒ තැනැත්තා ලබන්නේ සත්පුරුෂ ඥාතීන්. තමන්ගේ දියුණුව බලලා සතුටු වෙන, තව තවත් දියුණු වෙන්න උපකාර කරන ඥාති පිරිස් තමයි ලැබීමේ වාසනාව සලසගන්නේ. ඇතැම් වෙලාවට අම්මා තාත්තා වුණත් තමන් මේ ලෝකයට ජාතක කරන, තමන් මේ ලෝකයට බිහි කරන දරුවෝ
හොඳට ඉගෙන ගන්නවට අකමැති. මිල මුදල් හරි හම්බ කරගෙන ලස්සනට ජීවත් වෙනවට අකමැති. ඇතැම් වෙලාවට තමන් මේ ලෝකයට බිහි කරන දරුවා මහ පාරේ දාලා යන්න තරම් අසත්පුරුෂ ගති දෙමාපියෝ තුල පවතිනවා. හැබැයි දන් දෙන ඇත්තෝ මෙබඳු අසත්පුරුෂ දෙමාපියන්ව ලබන්නේ. සත්පුරුෂ දෙමාපියෝ ලබනවා. සත්පුරුෂ දෙමාපියෝ ලැබුවාම යහපත් සුචරිතය යහපත් වචන භාවිතා කරන්නට උගන්වන්නේ. කාය දුච්චරිතයෙන් මිදෙන්න උගන්වනවා. වචී දුච්චරිත දුරු කරගන්නට යහපත් දේ උගන්වනවා. ලෝකේ දිනා ගන්නට හොඳ දැනුමක් ලබා දෙනවා. මේ හැම දෙයක්ම ලබන්නට නම් පින්වතුනි පුණ්‍ය ධර්මයෝ සිද්ධ කර ගැනීම තමයි වැදගත්. ඊගාවට විශ්වාසය. විශ්වාසය කියන උදාර සම්පත ජීවිත